ව්‍යාපාර නීතිය විශේෂ අපි ගිය පළවෙනි වීඩියෝ එකේදී කතා කරා නීතිය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි අද පිටු අංක එකේ නීතිය වර්ගීකරණය කියන තැනින් ඉඳන් පටන් ගන්නවා. හරි? නීති ව්‍යාපාර නීතිය ගැන අපි පළවෙනි වීඩියෝ එකේදී පේපර් එක හැදෙන විදිය විශේෂ නිර්දේශය ඊට අදාළ කරුණු ටික කතා කරා. අද දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා නීතිය වර්ගීකරණේ ඉඳන් විෂය ඇතුළට අපි යනවාද. එතකොට අපිට කතා කරන්න තියෙනවා නීතිය වර්ගීකරණයක් කරලා තියෙනවා ප්‍රධාන කොටස් හතරක් යටතේ. එතකොට අපිට නීතිය ප්‍රධාන කොටස් හතරක් යටතේ වර්ග කරලා තියෙනකොට නීති වර්ග 8ක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකා නීති පද්ධතිය තුල. ඒතේ මේවායින් අහන්නේ බහුවර්ණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මේවත් හොඳට අපි ග්‍රහණය කරගන්න ඕනේ. අනිත් එක තමයි මේ කියන මූලික කරුණු ටික අපි දැනගත්තාම සාමාන්‍ය ජීවිතේ නැත්නම් අපි එදිනදා ජීවිතේ අපිට ගොඩාක් කුකුලක් වෙනවා නීතිමය පැත්තෙන්. මෙන්න මේ කියන වකවානු මේ කියන නීති පරිසරය තුල අපේ දැනුම හදා ගන්න. මොකද සාමාන්‍ය ජීවිතය තුල අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගෙන ව්‍යාපාරයේ පැත්තෙන් දැනගන්නවා. ව්‍යාපාර නීතියද ඉගෙනගෙන ව්‍යාපාර හා සම්බන්ධ වන නීති ගැටලුවට මුහුණ දෙන්න කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව අපි කතා කරගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන සමාජය තුල අපිට මේකේ නීති මේ වර්ගීකරණයක් තියෙන මොනවද එන්නේ කොහොමද වෙන්නේ කියන එක දැන ගැනීම ඉතාල වැදගත් වෙනවා. එතකොට අපි ව්‍යාපාර නීතියේදී ව්‍යාපාර නීතිය ඇතුලේ නීති වර්ග 8ක් මම කිව්වා ප්‍රධාන කොටස් 4ක් යටතේ නීති වර්ග 8ක් අපි කතා කරනවා. පළවෙනි නීති වර්ගයේ තියෙනවා සිවිල් නීතිය හා අපරාධ නීතිය කියලා. දෙවෙනි නීති වර්ගීකරණය කරලා තියෙනවා හර්යාත්මක නීතිය හා කාර්යපටිපාටිගත නීතිය කියලා. තුන්වෙනි නීතිය තුන්වෙනියට අපි වර්ග කරලා තියෙනවා නීතිය දේශීය නීතිය හා අන්තර්ජාතික නීතිය වගේ. හතරවෙනිට අපි වර්ග කරලා තියෙනවා පුද්ගල නීතිය හා පොදු නීතිය වශයෙන්. එතකොට අපේ ලංකාව තුල තියෙන මේ නීති පද්ධතිය අපි වර්ග කරනවා ප්‍රධාන වර්ග හතරක් යටතේ කොටස් 8කට. ලියන්න යටි නීතිය වර්ගීකරණය කියන තැන මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය පහත පරිදි වර්ග කර දැක්විය හැක. පහත පරිදි වර්ග කර දැක්විය හැක. පහත පරිදි වර්ග කර දැක්විය හැක. දීලා තියෙනවා පුතේ වාට වර්ගීකරණය සිවිල් නීතියයි අපරාධ නීතියයි වෙස්ත වර්ග කරනවා. හර්යාත්මක නීතිය හා කාර්යපටිපාටික නීතිය ලෙස වර්ග කරලා තියෙනවා. දේශීය නීතිය හා අන්තර්ජාතික නීතිය වශයෙන් වර්ග කරලා තියෙනවා. පුද්ගල නීතිය හා පොදු නීතිය වශයෙන් වර්ග කරලා තියෙනවා. අපි බලමු මේ එකින් එක නීතිය ගැන අපි වෙන වෙනම කතා කරනවා. ලියලා පැහැදිලි කරගමු. පළවෙනි එක සිවිල් නීතිය. මෙන්න මේ සිවිල් කියන කතාව සිවිල් කියන පදේ අල්ලගන්න පුතේ. මේ සිවිල් කියන පදේ තුල තියෙන්නේ අපේ මේ එදිනදා ජීවත් වෙන මිනිස්සු අතින් සිදුවෙන සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති. අපි ඒක ලියලා කතා කරමු මෙන්න මේ විදිහට. ලියා ගන්න මෙන්න මෙහෙම. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව සිදු කරනු ලබන පොදු සමාජීය බලපෑමක් නොමැති වරදක් පොදු සමාජීය බලපෑමක් නොමැති වරදක් සිවිල් වරදක් වේ. වරන් ඇතුලේ ලියා ගන්න පුතේ. පුද්ගලයන් අතර පවතින ආරවුලක්. බලන්න පදේම කියනවා මිනිස්සු අතර ඇතිවන අර පොදු ගැටලුවක් නොවන
ඉඩමකට වලියක් ඈ ඊට පස්සේ ගෙදරකට වලියක් අපි යන්නේ පොඩි සාමාන්‍ය ආරවුලක්. හැබැයි මේකේ අභ්‍යන්තරයේ ගිහින් බලපුවාම ලොකු අපරාධයක් වෙලා නැහැ. බූදල් නඩු, ඉඩම් නඩු වගේ දේවල් මේ සාමාන්‍ය මිනිස්සු අතර ඇති වෙන ආරවුල්. මෙන්න මේවා තමයි සිවිල් නඩු විදියට අපි හඳුනාගන්නේ. එහෙනම් ඒවට බලපාන නීතියට අපි කියනවා මොනවද? සිවිල් නීතිය කියලා. ලියන්න මෙහෙම. සිවිල් වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය සිවිල් නීතියයි. සිවිල් නීතියයි. උදාහරණ දාගන්න පුතේ. විවාහ නීතිය, ඉඩම් නීතිය, ගිවිසුම් නීතිය. ඔන්න බලන්න මිනිස්සු අතර ඇතිවන ආරවුල්. එතකොට පුතා මෙන්න මේක තේරුම් ගන්න. මිනිස්සු අතර ඇතිවන ආරවුල්. මෙන්න මේක තේරුම් ගන්න. මේ කියන කතාව තුලදී මිනිස්සු අතර එකිනෙකා අතර දරණු ගණේ වරදි සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට තේරෙනවා අපරාධ නීතිය කියනකොට මිනිස්සු අතර දරණු ගණේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. මිනි මැරීම් වෙන්න පුළුවන්. මිනිස්සෙක් තව කෙනෙක්ව ඝාතනය කිරීම. එහෙම නැත්නම් කොල්ල කෑමක්. එහෙම නැත්නම් පොදු දේපලට හානි කිරීම. මෙන්න මේවා පුතා අපරාධ නීතිය යටතට වැටෙනවා. එහෙනම් අන්න අර වගේ ආරවුල් නොවන බරපතල ගණේ වැරදි වලට අපි කියනවා අපරාධ වැරදි ඒහා සම්බන්ධ වන නීතියට අපි කියනවා අපරාධ නීතිය කියලා. ලියා ගන්න එහෙනම් සිවිල් නීතියේදී මෙහෙම අපි කතා කරානේ හැඳින්වීමක් කරා සිවිල් ගැටලුවක් නැත්නම් සිවිල් ආරවුලක් කියන්නේ මොකක්ද කියලා. ඒකට බලපාන නීතිය තමයි අපි කිව්වේ සිවිල් නීතිය කියලා. ඒ වගේම අපි යන් අපරාධ නීතියට ලියන්න මෙහෙම. පොදුවේ සමාජයට එරෙහිව කරනු ලබන වරදක් අපරාධ වරදක් ලෙස හැඳින්වේ. පොදුවේ සමාජයට එරෙහිව සිදු කරනු ලබන වරදක් රජයට එරෙහිව සිදු කරනු ලබන වරදක් ලෙස පිළිගැනේ. බලන්න කියනවා සමාජයට ඇති කරොත් මොනවා හරි බලපෑමක් ඒක සමාජයට කියන්නේ පුතේ රජයට බලපෑම් කරා වගේ කියලා හිතනවා. උදාහරණ දාගන්න. මිනි මැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ල කෑම්, පොදු දේපල හානි කිරීම, පුරාවස්තු හානි කිරීම. මෙන්න මේ වගේ පොදු සමාජයට බලපෑම් කරන්නා වූ වැරදි වලට අපි කියනවා අපරාධ වැරදි කියලා. එතකොට පුතේ ඔයාලට තේරෙනවා අපරාධ වැරද්දක් සිවිල් වරදකට වඩා බලපෑම වැඩි. එතකොට ඒකේ තියෙන බලපෑම වැඩිකම නිසා දඬුවමුත් ඒකට ලැබෙන ප්‍රමාණය වැඩි. එහෙනම් නීතියක් මම කිව්වා නීතියක් කැඩුවා කියන්නේ නැත්නම් නීතියට පටහැනි යමක් කරා කියන්නේ අනිවාර්යෙන් දඬුවමක් හම්බ වෙනවා. සිවිල් වරදකට දඬුවමක් තියෙනවා, අපරාධ වරදටත් දඬුවමක් තියෙනවා. නමුත් දඬුවමේ ප්‍රමාණය සිවිල් වරදට වඩා අපරාධ වරදෙදි වැඩි. හරි.
අපි යනවා ඔයාලට උළුවන් නම් ගන්න පුතේ. හරි? උළුවා කොලයක් ගන්න. කොලයක් අරන් මෙන්න මෙහෙම දාගන්න. මෙන්න මෙහෙම. මේ සිවිල් ඔක දැනන් ඉන්න ඕනේ. මේක සමාජයේ ජීවත් වෙනකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ දෙකෙන් තමයි වැඩිපුර අපි සමාජයේදී ගැටුම් ඇති කරගන්නේ නීතියත් එක්ක. නැත්තම් මිනිස්සු නීතියත් එක්ක බැඳෙන්නේ මෙන්න මේ කරුණු දෙක මත. සිවිල් වරදක්ද මේක අපරාධ වරදක්ද කියන එකට යන්න මිනිස්සු දැනගන්න ඕනේ. සිවිල් වරදක් වුණොත් කෝකටද අපි යන්න ඕනේ? අපරාධ වරදක් වුණොත් කෝකටද අපි යන්න ඕනේ? කොහොමද අපි මේකට කටයුතු කරන්න කියන එක පිළිබඳ සාමාන්‍ය දැනීමක් අපි ඇති කරගන්න. දාගන්න කොලයක් අරන් පුතේ. දෙකට බෙදලා මේක දැනගෙන ඉන්න එක අපිට හොඳයි. ඒ නිසා දැනගෙන ඉන්න. මෙන්න මෙහෙම දාගන්න. එක පැත්තකට සිවිල් නීතිය. අනිත් පැත්තට අපරාධ නීතිය. අපරාධ නීතිය. හරි? මේක දැනන් ඉන්න. සාමාන්‍යයෙන් අපිට ඕන වෙනවා. පළවෙනි එක ලියන්න සිවිල් නීතිය පැත්තේ. සිවිල් වැරදි සම්බන්ධ නඩු කටයුතු සිවිල් වැරදි සම්බන්ධ නඩු කටයුතු සිවිල් අධිකරණ වල විසඳනු ලබයි. සිවිල් නීතිය පැත්තේ ලියන්න සිවිල් වැරදි සම්බන්ධ නඩු කටයුතු සිවිල් අධිකරණයේ විසඳනු ලබයි. උදාහරණයක් දාගන්න දිසා අධිකරණයේ දැනට පුතා මොකද්ද කිව්වේ කියලා මතක හොයන්න යන්න එපා. එහෙම අධිකරණයක් අපේ තියෙනවා. අපිට ඉස්සරහදී හම්බ වෙනවා ලංකාවේ අධිකරණ පද්ධතිය. ඒක කතා කරලා පස්සේ ඔයාලට තේරෙයි මේ දිසා අධිකරණය කියන්නේ මොකක්ද කියලා. දැනට මතක තියාගන්න. සිවිල් නඩුවක් දානවා නම් කොහටද දාන්න ඕනේ? දිසා අධිකරණයට. යන්නේ අපරාධ නීතිය පැත්තට. අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු කටයුතු අපරාධ වැරදි සම්බන්ධව නඩු කටයුතු අපරාධ අධිකරණවලදී විසඳනු ලබයි. උදාහරණ දාගන්න මහේස්ත්‍රාත් අධිකරණය මහා අධිකරණය. දැනට මම කිව්වා පද ඇහුණට කමක් නැහැ. අපි අධිකරණ පද්ධතිය කතා කරලා පස්සේ ඕක ගැටලුව විසඳෙනවා. එහෙනම් සිවිල් නඩු දිසා අධිකරණයට යනවා, අපරාධ නඩු යනවා මහේස්ත්‍රාත් හා මහා අධිකරණයට. දෙවෙනි කරුණ. ඔය පළවෙනි. මේවා දැනන් ඉන්න පුතේ. දෙවෙනි කරුණ සිවිල් පැත්තේ. සිවිල් නඩුවක අරමුණ සිවිල් පැත්තේ සිවිල් නඩුවක අරමුණ හානියට පත් වූවන් යථා තත්වයට පත් කිරීමයි. මොකක්ද කියන්නේ? හානියට පත් වෙච්ච හිටිය තත්වයට ගේනවා. ඒක තමයි සිවිල් නීතියේදී බලාපොරොත්තු වෙන්නේ. සිවිල් නඩුවක අරමුණ හානියට පත් වූවන් යථා තත්වයට පත් කිරීමයි. අපරාධ නීතිය පැත්තේ තාන්න අපරාධ නඩුවක අරමුණ අපරාධ කරුවන්ට දඬුවම් ලබා දීමයි. මෙයාට සාධාරණයක් ඉටු කරන්න යනවා. මේකෙදී අපරාධ කරුවන්ට දඬුවම් දෙනවා. තුන්වෙනි එක නොදලන් ඉන්න. සිවිල් නඩුවක පාර්ශවකරුවන් වනුයේ සිවිල් නඩුවක පාර්ශවකරුවන් වනුයේ පැමිණිලිකරු හා විත්තිකරුය සිවිල් නඩුවක පාර්ශවය වනුයේ පැමිණිලිකරු හා විත්තිකරු. පැමිණිල්ල දාන කෙනා නැත්නම් අගතියට පත්වෙච්ච කෙනා පැමිණිලිකරු වෙනවා. ඒ අගතිය කරපු කෙනා නැත්නම් අපි කියව ආරවුල ඇති කරගත්ත කෙනා කවුරු වෙනවද? විත්තිකරු වෙනවා. අපරාධ නීතියේදී පුතේ දෙන්න හඳුන්වන්නේ වෙන විදිහකට ලියන්න. අපරාධ නඩුවක පාර්ශවකරුවන් වනුයේ චෝදක හා චූදිතයාය. චෝදක හා චූදිතයාය. අන්න අර පැමිණිලිකරු මෙතනදී චෝදක වෙනවා, විත්තිකරු චූදිතයා වෙනවා. අරකෙදී පද දෙන්න මාරු වෙනවා. පද දෙකක් වෙනස්, නමුත් පුද්ගලය දෙන්න ඒ විදිහට යනවා.
හතරවෙනි කරුණ. ලියන්න. සිවිල් නඩු පැත්තේ සිවිල් නඩුවක් පවරනු ලබන්නේ අගතියටපත් පාර්ශවයේ වරහන් ඇතුලේ පැමිණිලි කරු කියලා දාන්න. අගතියටපත් වෙච්ච පාර්ශවයේ තමයි පැමිණිල්ල දාන්නේ. මං කිව්වනේ වාට පැමිණිල්ල දාන්නේ හානියට ලක් වෙච්ච කෙනා. එයා තමයි පැමිණිලි කරු. විසිනි ඔවුන් විසින් පත් කළ නීතිඥයෙකු මගින් නඩුව මෙහෙවිය යුතුයි. දැන් සිවිල් නඩුවකදී පැමිණිලි කරුව නියෝජනය කරන නීතිඥයා විසින් තමයි නඩුව මෙහෙවන්නේ. අපරාධ නීතියට යන්නේ. ඒකදී පුතේ වෙනස් වෙනවා වෙදී. අපරාධ නඩුවක් පවරනු ලබන්නේ අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රජයේ විසිනි. පුතේ මේකෙදී අසාධාරණේ උණු කෙනා තමයි පැමිණිලි කරුනේ. හැබැයි මේකෙදී අපි කිව්වා අපරාධයක සමාජයට ඕන බලපෑම රජයට කරා කියලා හිතලා පැමිණිල්ල දාන්නේ කවුද? රජය. ඒකටම ලියන්න. අගතියටපත් පාර්ශව වෙනුවෙන් මේ පැත්තේ දැන් ඔය ලියපු කරුණ වෙනුවෙන් අපරාධ නීතිය දිගට ලියයි යන්න. අගතියටපත් පාර්ශව වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිසිය විසින්ද මහාධිකරණයේදී නීතිපති විසින්ද නඩුව මෙහෙවනු ලබයි. අපරාධ නීතිය හොඳට මතක තියාගන්න පුතේ. අගතියටපත් වෙච්ච පාර්ශවය වෙනුවෙන් පෙනී ඉන්නවා කවුද? රජය. සමාජයට කරපු පොදු අයහපතක් වෙනුවෙන් රජය පෙනී ඉන්නවා. එහෙනම් ඒ රජය විසින් තමයි නඩුව පවරන්නේ. ඒක මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිසිය නඩුව මෙහෙවනවා. මහාධිකරණයේදී ගියොත් ඒක නීතිපති විසින් මේක මෙහෙවනවා. නම් බලන්න අපරාධ නීතියේදී බලපාන විදිහත් සිවිල් නීතියේදී බලපාන විදිහත් මේවා සමාජයේදී අපි සාමාන්‍ය දැනීමට වැදගත් වෙනවා. එතකොට මතක තියාගන්න අපි ආරවුලක් වුණොත් තව මම ඔයාලට හොඳ සරල පදයක් කියන්නම් අවසානයේට ආරවුලක් වුණොත් ඒ කියන්නේ කොහොමද? සිවිල් නීතියකට. අර වගේ දරුණු ගණ එකක් වුණොත් අපරාධ නීතියට. උතේ මේකෙදී අර වරද කරපු කෙනාව හිර කරන ප්‍රමාණය වැඩි. ඊළඟ කරුණ. සිවිල් නඩුවක ඔප්පු කිරීමේ භාරය ශක්‍යතා වැඩි බර මතය ඒ කියන්නේ ඉඩම් නඩුවක නම් වැඩියෙන් සාක්ෂි තිබ්බනම් හරි වැඩියෙන් සාක්ෂි තිබ්බනම් ඔප්පු කරන්න පුළුවන් වුණා නම් නැත්තම් ඒ කියන સિદ્ધාන්තයේ මත අපිට ඒක සනාත වෙනවා නම් ඒකෙන් නඩු තීන්දුව නැත්තම් නඩුව දිනන්න පුළුවන්. මොකද අපරාධ නීතියේදී ඒක වෙනස් වෙනවා. ලියා ගන්න අපරාධ නීතියේදී අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය සාධාරණ සැකයෙන් ඔබට එතනින් එහාට මේ කියන සාක්ෂි මත ඇහෙන් දුටු සාක්ෂි ඇඟිලි සලකුණු මෙන්න මෙහෙම සාක්ෂි මත මේක මෙයාම විසින් කරාය කියලා සනාථ කරමු. අපරාධ සිවිල් නීතියේදී එහෙම නැහැ. සාක්ෂි ප්‍රමාණය වැඩි නම් මෙන්න මෙහෙම තමයි මෙහෙම තිබුණු නිසා තමයි මෙහෙම උනේ. අර සාධාරණ සැකයක් තිබුණොත් නැත්නම් අපි සාධාරණත්වයට තුනොත් ඒකදී නඩු තීන්දුව දිනවා. නම් උතර තේරුම් ගන්න මේකෙදි
සැකේ තහවුරු වෙන්න එතෙක් ඔහු සැකකරුවෙක් පමණයි. වැරද්ද කරපු කෙනා වැරදිකරු කියලා ඔප්පු වෙනකන් ඔහු සැකකරුවෙක් පමණයි. ඔප්පු වුණොත් ඔහු වරදකරු වෙනවා. ඊළඟට යනවා 6 වෙනි කරුණ. දාගන්න සිවිල් නඩු පැත්තේ. සිවිල් නඩුවක වැරදිකරුට වන්දි ගෙවීමට නියම කරයි. වැරද්ද කරපු කෙනාට අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. අපරාධ නඩු පැත්තේ නීතිය පැත්තේ අපරාධ නඩුවක වැරදිකරුට දෙආකාරයකින් එක් ආකාරයක සිරදඬුවම් වන්දි හෝ මරණ දඬුවම නියම කරයි. ඔය ආකාර දෙකේ එක් ආකාරයකට නීතිපති මෙහා විසින් මෙහෙමනවා කතා කරන මහේස්ත්‍රාත් මෙන්න මෙහෙම තීරණය දෙනවා එක්ක මරණ දඬුවම එක්ක වන්දි ගෙවන්න එහෙම නැත්නම් සිරදඬුවම දෙආකාරයකින් එක් ආකාරයකට මේ ගැටලුවට අදාළ විසඳුම එයා දෙනවා. හරි ඔන්න ඊට පස්සේ දාගන්න 6ක් කරුණු කතා කරා. උදාහරණ සිවිල් නීතිය පැත්තේ දාගන්න විවාහ නීතිය, ඉඩම් නීතිය, ගිවිසුම් නීතිය. මෙන්න මේ වගේ ආරවුල් සම්බන්ධ වන නීතියට අපි කියනවා සිවිල් නීතිය කියලා. මිනිමැරීම්, අන්තරාදායක ඖෂධ, හරි ස්ත්‍රී දූෂණ, ජාවාරම්, මංකොල්ල කෑම් වගේ දේවල් අපරාධ නීතියට එනවා. එහෙනම් දාගන්න මේ පැත්තෙන් මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ල කෑම්, පොදු දේපල හානි කිරීම, පුරාවස්තු හානි කිරීම. අන්න ඒක වැරදි ටික එනවා කොටද අපරාධ නීතියට. මේ ටික මම දුන්නේ ටියුට් එකේ දාලා නැතුව දුන්නේ මේවා දැනගෙන ඉන්න එක සමාජයක ජීවත් වෙන පුරවැසියෙක් වශයෙන් වැදගත් වෙයි. හරි? අපි යනවා ඊළඟ නීති වර්ගයට. හරයාත්මක නීතිය හා කාර්ය පටිපාටික නීතිය. මේකදී පුතා වැරද්ද හරියට නිර්වචනය කරලා තියෙනවා, අර්ථ දක්වලා තියෙනවා. මොකේද? හරයාත්මක නීතිය. මෙන්න මේ වරද මෙහෙමනම් ඒකට අදාළ නීතිය මෙන්න මෙහෙමයි. හරියට පැහැදිලිව අර්ථකථනය කරන ලද නීතියට අදාළ දඬුවම, වරදට අදාළ දඬුවම හරියට නිර්වචනය කරලා තියෙනවා හරයාත්මක නීතිය. ලියන්න යටින් හරයාත්මක නීතිය මෙන්න මේව. අර ටික ලියන්න කිව්වාට වෙනම කොලයක ඒක තියාගන්න. දැන් ටියුට් එකට එන්න. හරයාත්මක නීතියත් මෙන්න මෙහෙම ලියන්න. වැරදි අර්ථ නිරූපණය කිරීම හා ඒවාට බලපාන දඬුවම් නියම කර ඇති නීතිය හරයාත්මක නීතියයි. වැරද්ද අර්ථකථනය කරලා තියෙනවා. ඊට අදාළ දඬුවම එම්මයා පැත්තේ කියලා තියෙනවා. උදාහරණයක් හිතමුකෝ වංචා කරා කිය. වංචාවට අදාළ දඬුවම මෙන්න මෙහෙම වංචාවක් නම්, මුදල් වංචාවක් නම් මෙන්න දඬුවම. එහෙම නැත්නම් අපි හිතමුකෝ ආයතනයක මොන හරි වංචාවක් නම් මෙන්න දඬුවම. අර්ථ නිරූපණය කරලා තියෙනවා වැරද ඊට අදාළ නීතියක් දක්වලා තියෙනවා. උදාහරණයක් දාගන්න දණ්ඩ නීති සංග්‍රහය. වරද හරියට නිර්වචනය කරලා ඒකට අදාළ වරද පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට යනවා අපි කාර්ය පටිපාටික නීතිය. අරකෙදී අර්ථකථනය කරාපු තේ වැරද. ඊට අදාළ දඬුවමත් අර්ථකථනය කරලා තියෙනවා. නමුත් යන විදිහට දඬු තීන්දුව දෙනවා නම් ඒක අපි කියනවා කාර්ය පටිපාටික නීතිය කියලා.
යන සිද්ධාන්තය අනුව යම් වරදක් සම්බන්ධයෙන් අධිකරණයේ ඉස්සරහා කරුණු පෙන්වන විදිහ අනුව යන සිද්ධිය අනුව නීතිය මෛත්‍රාත්මතං ඒට අදාළ නීතිය යන විදිහට අදාළව ගැළපෙන විදිහට ඒක තීන්දුව කරනවා. ලියන්න මෙහෙම. යම් වරදක් සම්බන්ධව අධිකරණයේ ඉදිරියේ යම් වරදක් සම්බන්ධව අධිකරණයේ ඉදිරියේ නඩු කටයුතු මෙහෙයවන්නේ කෙසේද? නඩු කටයුතු මෙහෙයවන්නේ කෙසේද යන්න කාර්ය පටිපාටික නීතිය මගින් දක්වයි. යම් වරදක් සම්බන්ධව අධිකරණයේ ඉදිරියේ නඩු කටයුතු මෙහෙයවන්නේ කෙසේද? මේකට අදාළ වරදක් වුණා නම් ඒ වරදට කරන්න ඕනේ කොයි විදිහේ සිද්ධාන්තයක්ද? නැත්නම් නඩු තීන්දුව යන්නේ කොයි විදිහටද? යා යුත්තේ කොයි විදිහටද කියන එක කියලා දෙනවා. නම් එතන කියනවා අපි කාර්යපටිපාටි. යන විදිහට අපි තීන්දුව දෙයි. යන විදිහට යන්න ඕනේ නැත්නම් ඒක නිෂ්ප්‍රභාව වෙනවා. යන විදිහ කියලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො. වංචාවක් කරලා තියෙනවා නම් රාජ්‍ය දේපල ගත්තා කියන්නේ. රාජ්‍ය දේපල හොරා කෑ. හරි? කොහෙද නඩු පවරන්නේ? මොන අධිකරණයේද නඩු පවරන්නේ? එහෙම නැත්නම් නඩු පියවර නැත්නම් අපි කියවන අධිකරණය මොකක්ද කියලා. මෙන්න මේ අධිකරණය තමයි නඩු පවරන්නේ. ඒක කියලා දීලා තියෙනවා. කාර්යපටිපාටි. හරි? ඊට අමතරව කියනවා කාටද විමසීම් කරන්නේ කාගෙන්ද? ඒකක් කියලා තියෙනවා. එතකොට ආයතන ප්‍රධානියා කරපු කෙනා ඒකට අනුබල දුන්නු කෙනා මේ සියල්ලකින් ප්‍රශ්න කරා. අන්න පුතේ ප්‍රශ්නෙට අදාළව විසඳන විදිය කාර්යපටිපාටි පියවරයන් ටික දීලා තියෙනවා. ලියපු එක හදාගත්තා නම් හරියට යම් වරදක් සම්බන්ධව අධිකරණ ඉදිරියේ නඩු කටයුත්තක් මෙහෙවන්නේ කෙසේද යන්න කාර්යපටිපාටික නීතිය මගින් දක්වයි. උදාහරණ සිවිල් නඩු විධාන සංග්‍රහය. සිවිල් නඩු විධාන සංග්‍රහය. තව එකක් අපරාධ නඩු විධාන සංග්‍රහය. ඔන්න වර්ගීකරණයන් හතරක් අපි කතා කරලා ඉවරයි. සිවිල් අපරාධ, හරයාත්මක කාර්යපටිපාටික කියන හතරක් කතා කරලා ඉවරයි. ඊළඟ වර්ගය දේශීය නීතියයි අන්තර්ජාතික නීතියයි. පුතේ යම් භූමි ප්‍රදේශයක් තුල අපි කියන රටක් ඒ භූමි ප්‍රදේශයේ සිටින සියලු දෙනාට බලපාන්නේ එක නීතියක්. ඒකට අපි කියනවා දේශීය නීතිය කියලා. ලියන්න. සුවිශේෂී භූමි ප්‍රදේශයකට අදාළ වන්නා වූ නීතිය සුවිශේෂී භූමි ප්‍රදේශයකට අදාළ වන්නා වූ නීතිය දේශීය නීතියයි. රටක ව්‍යවස්ථාදායකය විසින් පුතේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තු හරි ව්‍යවස්ථාදායකය විසින් දේශීය නීතිය සම්පාදනය කරනු ලබයි. දේශීය නීතිය සම්පාදනය කරයි. කවුද හදන්නේ? ව්‍යවස්ථාදායකය. එයාලා තමයි ඒ රටට ගැලපෙන නීතිය හදන්නේ. 19 වෙනි ව්‍යවස්ථාපෘතේ දැන් අවසි දැන් ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ කතා කරන වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ 20 වෙනි ව්‍යවස්ථාදායක. අපි 19 සංශෝධනය කරලා ඉවර කරා. දැන් 20 යන්නේ. අන්න ඒක තීරණය කරේ කවුද? ඒක හැදුවේ කවුද? පාර්ලිමේන්තුව. එහෙනම් ව්‍යවස්ථාදායක කියන්නේ කවුද? පාර්ලිමේන්තුව. ඊළඟ ලියන්න. ඒ භූමි ප්‍රදේශයට අදාළ නීතිය තමයි දේශීය වශයෙන්. එහෙනම් පුතේ මුළු ලෝකේටම අදාළ නීතියක් තියෙනවා. ඒක අපි කියනවා මොකක් කියලාද? අන්තර්ජාතික නීතිය. රටවල් අතර රාජ්‍යයන් අතර බැඳීම් ඇති කර ගැනීමේදී බලපාන්නා වූ නීතිය. ලියන්න බෑ. අන්තර්ජාතික නීතියට ගිහින් රාජ්‍යයන් අතර බැඳීම් ඇති කරන ආකාරයේ රීති සමූහය
අන්තර්ජාතික නීතියයි මෙමගින් රටවල් එක්ව අත්සන් කරනු ලබන සම්මුතීන් හරහා ඇති කරගනු ලබයි. අපේ රටේ දේශ සීමාව මෙන්න මේ කොටස. ඒකෙන් මේ පැත්තට આવොත් අපි මෙයාලට මෙහෙම දේවල් කරනවා. ඔයාලා මේක සීමාවෙන් එහාට කට්ටිය ගියොත් ඔයාලා මේවා කරන්න. රටවල් අතර ඇති කරගන්නා වූ සම්මුතියක්. ඒ රටවල් අතර ඇති කරගන්න සම්මුතිය හරහා ලෝකේ සියලු රටවල් එකිනෙක අතර බැඳීමක් ඇති වෙලා තියෙනවා. අන්තර්ජාතික නීතිය. අවසාන වශයෙන් වර්ගීකරණය පුද්ගල නීතියයි පොදු නීතියයි. හරි? ඔයාලා තේරෙනවා පුද්ගල නීතිය. හරි? පුද්ගල නීතිය. කාටද මේක බලපාන්නේ? ඒ කියන පුද්ගල කණ්ඩායම. පොදු නීතිය සියලු මහ ජනතාවට. හරි? ලියන්න මේක. පුද්ගල නීතිය. සමාජයේ හා මහජනයාගේ ජීවිතවලට පුද්ගල නීතිය ලියන්න මෙහෙම පුද්ගලයන් අතර පවත්නා ගැටුම් පුද්ගල නීතිය පුද්ගලයන් අතර පවත්නා ගැටුම් निराकरणය කර ගැනීම පුද්ගල නීතිය යටතේ ලියන්නේ පුද්ගලයන් අතර පවත්නා ගැටුම් निराकरणය කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලස්වනු ලබන පුද්ගලයන් අතර පවත්නා ගැටුම් निराकरणය කර ගැනීමට ප්‍රතිපාදන සලස්වනු ලබන නීතිය පුද්ගල නීතියයි. උදාහරණ ගිවිසුම් නීතිය, පෞල් නීතිය, දේපල නීතිය. මේවා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් निराकरणය කරගන්න තියෙන නීති සම්පාදකයන්. පොදු නීතිය ලියන්න. පොදු නීතිය ඉස්සෙල්ලා මම කියන්නේ පොදු නීතිය කියලා. ඉස්සෙල්ලා ලියන්න ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන පොදු නීතිය. ලියන්න යටතේ අවසානෙට සමාජයේ හා මහජනයාගේ ජීවිතවලට පොදුවේ බලපාන රාජ්‍ය හා මහජනතාව අතර බලපවත්නා කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වන නීතිය පොදු නීතියයි. බලන්න පොදු මහ ජනතාවට සමාජයට බලපාන නීතිය. මේක සියලු දෙනාට එකයි. අපේ රටේ එහෙමද? හරි? අපේ රටේ එහෙමද? මේ පොදු සියලු දෙනාට පොදු වෙන්න ඕන. නමුත් පුද්ගල නීති කියපුවාම මිනිස්සු අතර ඇති කරගන්න අපි ඉස්සරහට ඕක තව දුරටත් විග්‍රහ කරනවා. පුද්ගල නීතියේදී වෙන්නේ බලන්න කියනවා පුද්ගලයන් අතර ගැටුම් निराकरणය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. පොදු නීතියේදී කියනවා සමාජයේ මහජනතාවගේ සියලු මහජනතාවගේ සුබ සිද්ධි නැත්නම් යහපත වෙනුවෙන් අපි නීතිය සම්පාදනය කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔතනින් අපි නීති වර්ගීකරණය ඉවර කරනවා. අපි කතා කරලා තියෙනවා දැන් නීතිය කියන්නේ මොකක්ද? නීතියේ තියෙන වර්ග මොනවද කියලා. ඊළඟට අපි කතා කරනවා පුතේ මෙන්න මේ නීතිය කියන එක හැදෙච්ච විදිය. ඒවට අපි කියනවා මූලාශ්‍ර කියලා. ඒ නීතිය හැදුණු ආකාරය නැත්තම් නීතියක් කියන දේ බිහි වෙන්න හේතු පාදක වෙච්ච කරුණු වලට අපි කියනවා නීති මූලාශ්‍රයන් කියලා. අපේ රටේ ක්‍රියාත්මක වන ලෝකයේ ක්‍රියාත්මක වන මේ නීතිය කියන දේ හැදෙන්න මුල් වුණු පාදක වුණු කරුණු නැත්තම් හේතු සාධකයන් අපි කියනවා මොනවා කියලාද? නීති මූලාශ්‍ර විදිහටවත් හඳුන්වනවා. ඔයාලට ඊළඟට දීලා තියෙනවා පුතේ නීති මූලාශ්‍ර කියලා. නීති මූලාශ්‍ර. එහෙනම් මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද?
අපිට නීතිය කියන දේ බිහි වෙච්ච ආකාරය හොයාගන්න පුළුවන් තැන් වලට අපි කියනවා. නැත්තම් ඒ නීතිය කියන දේ හොයාගන්න පාදක වෙච්ච කරුණු වලට අපි කියනවා මොනවා කියලාද? නීති මූලාශ්‍ර කියලා. ලියන්න යටින් මෙහෙම යම් කිසි නීතිමය රීතියක් බිහිවීමට බලපෑ යම් කිසි නීතිමය රීතියක් බිහිවීමට බලපෑ මං කිව්වේ ආරම්භ වෙන්න හේතුපාදක වෙච්ච කරුණු. හරි නීතිය මෙන්න මෙහෙම අපි අද කතා කරන මේ අපරාධ නීතිය, සිවිල් නීතිය, පුද්ගල නීතිය, දේශීය නීතිය මේ වගේ දේවල් බිහි වෙන්න හේතුපාදක වෙච්ච කරුණු. බිහිවීම බලපෑ මූලයන් නීති මූලාශ්‍රයන් ලෙස නීතිවේදීන් හඳුන්වනු ලබයි. නීතියේ ප්‍රභවස්ථානයේ ආරම්භේ ප්‍රභවස්ථානයේ ලෙස සැලකෙන්නේ නීති මූලාශ්‍රයි. හරි එහෙනම් නීතිය කියන දේ ආරම්භ වෙන්න බිහි වෙන්න බලපාපු මූලික කරුණු නැත්තම් සිද්ධීන් වලට අපි කියනවා මොනවා කියලාද? නීති මූලාශ්‍ර කියලා. එතකොට පුතා තේරුම් ගන්න අපි මේ කතා කරගෙන ආපු මේ නීතිය හැදෙන්න පාදක වෙච්ච කරුණුයි අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන නීතිය හැදෙන්න බලපාන කරුණුයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ හැදෙන්න බලපාපු කරුණු අපි පෙළගස්සනවා පුතේ නීති මූලාශ්‍රයන් කීපයක් යටතේ. නැත්තම් නීතිය හැදෙන්න හේතු වෙච්ච ප්‍රධාන කරුණු කීපයක් අපි ගොනු කරනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නත් පුළුවන්. හරි මෙන්න මේව අහලා තියෙනවා. අපිට ඔයා ඊළඟ මාසේ ටියුට් ගන්නකොට මේක ගන්න ඕනේ පාස් පේපර් සෙට් එක. හරි අපි මේක පාස් පේපර් සෙට් එක කතා කරන්නේ නැත්නම් අපිට මේක කරගෙන යන්න බෑ. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න බහුවර්ණේ පළවෙනි ප්‍රශ්නේ විදියට එන්න පුළුවන් මේක. හරි එතකොට අපෙන් අහන්න පුළුවන් පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ නීති මූලාශ්‍ර වෙන්න පුළුවන් මෙන්න මෙහෙම 2000 නීතිය මෙන්න මෙහෙම ගන්න. ඔයාට 2016 ජූලි අහලා තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීති මූලාශ්‍රයක් ලෙස සැලකෙන්නේ පහත ඒවා සඳහන් ඒවායින් කුමක්ද? මේ ලකුණු දෙකක්. එතකොට මේවා අමාරු නෑ. මේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ. එතකොට ඔයාලට පාස් පේපර් පොත ගත්තා නම් අපිට ඔයා ගාව නැති නිසා මේක කරන්න බෑ. ඔයාලට පෙරලා මට අවුරුද්ද කියනකොට ඔයාලට පෙරලා බලන්න පුළුවන්. අපේ ඉගෙන ගත්ත ළමයි දන්නවා මගේ ක්‍රමවේදය. හරි? පාඩමේ කොටස කරා බහුවර්ණයට අදාළ බහුවර්ණය කරා අදාළ රචනා ප්‍රශ්නේ කරා එතනින් ඉවරයි. හරි? මේ පොත ඔයා පාස් පේපර්ස් පොත ඔයා ගාව තියෙන්න ඕනේ ඊළඟ පාඩමට එද්දි. එතකොට ඊළඟ පාඩම පටන් ගන්න අපි දෙවෙනි පාඩම ගිවිසුම් නීතිය පටන් ගන්න කලින් අපි මේකට අදාළ පාස් පේපර්ස් ටික කරලා ඉන්න ඕනේ. ඉතින් මේක ලබන මාසේ ටියුට් ටික ගන්නකොට මේකත් ගන්න ඕනේ. ඊළඟට නීති මූලාශ්‍ර ටික අපි පෙළගස්සමු. ලියා ගන්න පුතා උතනින් පල්ලෙහාට. හොඳට මතක තියාගන්න ලංකාවේ අර කිව්වා වගේ පාස් පේපර් එකේ අහලා තිබ්බා වගේ 2016 අහලා තියෙන පාස් පේපර් එකේ වගේ ශ්‍රී ලංකාවේ උත්තරීතරම මෙන්න මෙහෙම අහලා තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීති මූලාශ්‍රය මොකක්ද කියලා අපෙන් අහලා තිබ්බේ 2016 ජූලි. හරිද? ඒකේ කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මහා වාණිජ්‍ය මහාධිකරණයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නඩු තීන්දුව. පුතේ හොඳට මතක තියාගන්න රටක නැත්නම් අපේ ලංකාවේ
ප්‍රධානම උත්තරීතරම නැත්තම් වැදගත්ම නීති මූලාශ්‍රය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. ඒකයි රටේ ක්‍රියාත්මක වන නීතිය 19 අවෝසි 20 සම්මතයි. 19 තිබ්බ ව්‍යවස්ථාව දැන් අහෝසි වෙලා දැන් ක්‍රියාත්මක වෙන්නේ 20. ඒ තමයි අපේ රටට බලපාන නීතිය බිහි වෙන්න බලපාපු ප්‍රධාන හා උත්තරීතරම නීති මූලාශ්‍රය. නම් ලියන්න පළවෙනි නීති මූලාශ්‍රය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දෙවෙනි එක ව්‍යවස්ථා. දෙවෙනි එක ව්‍යවස්ථා. තුන අධිකරණ පූර්ව නිර්දේශන. නැත්නම් මෙහෙම ලියන්න ආධිකරණ පූර්ව නිදර්ශන. අධිකරණ පූර්ව නිදර්ශන කලින් දුන්නු ඒවා. සිරිත් විරිත් නීතිවේදීන්ගේ මත. නීතිවේදීන්ගේ මත. 6 සාධාරණත්වයේ. 6 සාධාරණත්වයේ. සාධාරණත්වයේ අවසානික ආගම. 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 මෙන්න මේ කියන නීති මූලාශ්‍රයන් මත පදනම් තමයි රටක නීතිය ගොඩ නැගෙන්නේ. එහෙනම් අපෙන් අහන්න පුළුවන් පළවෙනි බහුවර ප්‍රශ්න. පුතේ අමාරු නෑ මේවා. මේ කරුණු හරි සරලව මතක තියාගන්න. නීති මූලාශ්‍ර කියන්නේ නීතිය බිහි වෙන්න මූල ආරම්භ වෙච්ච කරුණු. ඒකට ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට සිරිත් විරිත් පූර්ව නිදර්ශන ඒ ඉස්සරහින් දාගන්න පූර්ව නිදර්ශන ඉස්සරහින් නඩු තීන්දුව කියලා. කලින් දුන්නු නඩු තීන්දුව. හරි. ඊට පස්සේ නීතිවේදීන්ගේ මතයන් සාධාරණත්වය ආගම මෙන්න මේ වාගේ කරුණු මත තමයි අද රටේ අපේ ක්‍රියාත්මක වන මේ නීති බිහි වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට යනකොට වාට තව තේරෙයි ওই කතාව. ඒකේ වැදගත්ම මම කියවනේ රටක තියෙන උත්තරීතරම නැත්තම් ප්‍රධානම නීති මූලාශ්‍රය තමයි මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් පුතේ මේ වෙනකොට 78 පටන් ගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයෙන් ක්‍රියාත්මක වන දෙවන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වෙන 1978 ඉඳන් 19 වෙනි ව්‍යවස්ථාව වෙනකන් ඇවිල්ලා සංශෝධනය වෙලා 19 වෙනකන් ඇවිත් සංශෝධනය වෙලා 19ක් සංශෝධනය වෙලා දැන් ක්‍රියාත්මක වෙන්නේ 20 වෙනි ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපිට දීලා තියෙන වටපිටාව තුල අපි මේ කතාව ගොනු කරගන්න ඕනේ. 20 වෙනි ව්‍යවස්ථාවේ මොනවද හොඳ මොනවද නරක මොනවද තියෙන්නේ ඒව පුතේ අපිට විග්‍රහ කරන්න පුළුවන්. අපි දන්නවා දැන් සමාජය තුල කතා බහ වෙනවා. එතකොට අපි කිව්වා ඒකාධිපති ජනාධිපති කෙනෙක් ඊට පස්සේ අධිකරණයේ ස්වාධීනත්වය මේ වගේ එක විවාකාරයෙන් කතා කරලා තියෙනවා සමාජගත වෙලා තියෙනවා. අපිට ඒව නෙමෙයි වැදගත්. අපිට ඒව වැඩක් නෑ. අපි ඉගෙන ගන්න යන්නේ මේ ප්‍රමාණ කොටස් ටික. ඒ වගේ රටක බලපාන නීතිය සම්මත වෙලා තියෙනවා දැන්. ඒක හොඳ හෝ නරක අපිට පිළිගන්න වෙනවා. ඒවා විග්‍රහ කරන්න වෙනවා. නමුත් අපිට ඊට පිටින් යන්න බෑ. ඒකට ගැලපෙන්නේ නැති කරුණු තියෙනවා නම් ආපහු සංශෝධන දාලා මේවා හදා ගන්න වෙනවා. නමුත් අපිට මේ නීතියට පිටින් කටයුතු කරන්න බෑ. මොකද මේක සියලු මහ ජනතාවට පොදුයි. නමුත් ඉතින් එහාට ව්‍යවස්ථාදායකයන් හදා ගන්නවා නම් අපි ආණ්ඩු මොකද්ද අපි කරන්න පාර්ලිමේන්තුව හරහා මේක සම්මත කරලා හදා ගන්නවා. මොකද සමාජගත වෙලා අපිට එකතු වෙලා මේ අපි මෙහෙම නීතියක් ක්‍රියාත්මක කරන්නේ අපිට අදාළ මෙහෙම ඒක බලපාන්නේ නැහැ කියලා එහෙම අපිට අතාරින්න බෑ. ඒ නිසා අපි මේ ගැන ඒ පස්සේ ඒවා විග්‍රහයක් කරගමු. නමුත් අපිට ඕන ටික විතරක් අපි මේකේ කලු ලියන්න මෙහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ. ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීති මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීති මූලාශ්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට අදාළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට අදාළ
ප්‍රධානතම ආයතන ත්‍රිත්වය වන ප්‍රධානතම ආයතන ත්‍රිත්වය වන විදායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුල පාලන බලතල හා පරිපාලන කොන්දේසි පාලන බලතල හා පරිපාලන කොන්දේසි හා එකී ආයතන ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. දැන් අපේ ඉන්නේ විධායක ජනාධිපති කෙනෙක්. එයා කියනවා පාර්ලිමේන්තුවට මෙන්න මෙහෙම වෙන්න කියලා ව්‍යවස්ථාදායකයට. ව්‍යවස්ථාදායකෙන් නීතිය හදලා අධිකරණය මගින් ක්‍රියාත්මක කරගන්නවා. හරි? හා එකී ආයතන ජනතා පරමාධිපත්‍ය යටතේ ක්‍රියාත්මක විය යුතු අතර ක්‍රියාත්මක විය යුතු ආකාරය අන්තර්ගත වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අතිබහුතර මතය අපේ ලංකාවේ නම් 3න් 2ක හැම්ටි කොහොමත් එහෙමයි 3න් 2ක බලය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගත්තලු නේ. කොහොමද ගත්තේ කොහොමද වුනේ කියලා අපිට වැඩක් නැහැ. එහෙම අරන් එයාලා සම්මත කරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ අතිබහුතර මතය මගින් සම්මත කරගන්නා ලද නීතියකි. හරි? අපිට ඔන්න ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනකොට වැදගත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙන්න මේක අපි චුට්ටක් දැනගෙන ඉමු. අපිට ආණ්ඩුක්‍රම 20 නේ ඉන්නේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනේ. එතකොට ඔයාලට තේරෙනවා 78 ඉඳන් අපිට වැදගත් වෙලා තියෙන්නේ. ඒ තමයි දෙවන ජනරජ ආණ්ඩුක්‍රමය. දෙවන. එතකොට දැන් ඇවිල්ලා 20. එතකොට 18ක් සංශෝධනය වෙලා. 18 වතාවක් අපේ රටේ නීතිය වෙනස් වෙලා, අප්ඩේට් වෙලා. තාමත් හරි එක හදාගන්න බැරි. සමාජයට ඊළඟ පාර වෙන ආණ්ඩුවක් આવොත් 21 හැදේ. හරි? ලියන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 වසරේ සම්මත කරන ලද 1978 සම්මත කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර එහි ප්‍රතිපාදන වරින් වර ඒක ඇතුලේ තියෙන දේවල් වරින් වර කීවතාවක් 20 වන වරක් වරින් වර 20 වරක් සංශෝධනය වී ඇත. දැනට ඔක මේ 20 සම්මත වෙන්න කලින් නම් 19 වතාවක්. දැන් 20ක්. දැන් අපි පරණ එක කිව්වොත් එහෙම උතාට විභාගෙදී කී වතාවක්ද කියලා 19. දැනට 20යි. 20 සම්මත වෙන්න කලින් නම් 19 වතාවක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර වෙනස් වෙලා තියෙනවා. හරි? මෙන්න මේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කතා කරන කරුණු. උදාහරණ මම කියලා තියෙනවා කරුණු 14ක් යටතේ පෙළගස්සලා. මේක ඇතුලේ විග්‍රහයක් අපිට ඕනේ නෑ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු 14ක්
මම ඔයාලට දැනගැනීමේ පිටිස පෙළ ගස්වලා තියෙනවා. ලියා ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තියෙන ප්‍රධාන කරුණු 14ක්. ඒක ඔයා දැන ගැනීම සඳහා. 1. ජනතාව හා රජය අතර ජනතාව හා රජය අතර ජනතාව හා රජය අතර සම්බන්ධතාවය හා පළවෙනි එක ජනතාව හා රජය අතර සම්බන්ධතාවය හා ජනතා පරමාධිපත්‍යය ඔන්න ප්‍රධානම කරුණ. රජයයි මිනිස්සුයි අතර කොයි වගේ සම්බන්ධයක්ද? මහජනයා තමයි එක. ඔහු තමා රජු පරමාධිපත්‍යය. දෙවෙනි කරුණ ජනරජයකට අයත් දේශය කමා ජාතික කොඩිය කමා ජාතික ගීය හා ජාතික දිනේ ඔන්න ඕවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා. ඕවා වෙනස් කරන්න බෑ ඒ නිසා. තුන්වෙනි කරුණ මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම්. අද මූලික අයිතිවාසිකම් තමයි පුතේ ඔයාට ඉස්සරහා ඉඳ තියෙනවා නම් දාගන්න සිටීම. හරි? ඒක මූලික අයිතිවාසිකමක්. හෘද සාක්ෂියේ ඒක හෘද සාක්ෂිය ආගමික නිදහස ඕන කෙනෙක්ට ඕන ආගමක් අදහන්න පුළුවන්. ආගමික නිදහස වද හිංසා වලින් නිදහස් වීම මූලික අයිතිවාසිකම්. හරි? ඊට පස්සේ අත්වමතිකව සිරබාරයට ගැනීම, රඳවා තබා ගැනීම, දඬුවම් කිරීම මේවා අයිතිවාසිකම්. හරිද? ඒව කරන්න බෑ. එහෙම කරන්න නීති වලට එහෙම අර හිතූ වෙලාවට වෙලා සිරබාරයට ගන්න බෑ. ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඊට අදාළ වෙන්න ඕන. හරි? ඔන්න ඔවා තමයි මූලික අයිතිවාසිකම්. අපිට ගොඩාක් තියෙනවා. නමුත් අපි ඔය වගේ ටිකක් ලියාගෙන තියාගන්න ඕන. ඊළඟට හතරවෙනි කරුණ. රාජ්‍ය භාෂා, ජාතික භාෂා, ඉගැන්වීමේ භාෂා, පරිපාලන භාෂා. මේ කියන්නේ මොකද්ද? භාෂා පිළිබඳවත් විධිවිධානයන් යොමු කරලා තියෙනවා. අපේ රටේ තියෙන්න ඕන පළවෙනි භාෂාව මේක, දෙවෙනි භාෂාව මේක, මේක තමයි රාජ්‍ය භාෂාව, මේක තමයි පරිපාලන භාෂාව. හරි? එතකොට ඊට අදාළ භාෂාව සම්බන්ධව මොකද අපේ රටේ විවිධ ජන කොටස් ඉන්න නිසා. ඊළඟට පුරවැසිභාවය පිළිබඳ විධිවිධාන අපි කතා කරන්නෙම නැති තැනක් විශ්සෙලි. මේ කතා කරන්න බෑ අපිට. හරි? පුරවැසිභාවය පිළිබඳ විධිවිධාන ඇයි කියලා ඔයාලා දන්න නිසා. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම හා මූලික යුතුයකම්. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම හා මූලික යුතුයකම්. ඊළඟට ජනාධිපති පත් කිරීම, දූර කාලය, බලතල කාර්ය පිළිබඳ විධිවිධාන. ජනාධිපති පත් කිරීම, දූර කාලය, ඊට අදාළ බලතල ඒවා. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා පිළිබඳ විධිවිධාන. ඊළඟට පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ ධූර, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද ඒවට අදාළ විධිවිධානක් තියෙනවා. ඒක නම් ඉතින් මොකට කියනවා. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ඒක සංශෝධනයට අදාළ විධිවිධානක් තියෙනවා. ඊළඟ එක ජනමත විචාරණය, ඡන්ද බලය, ජනමත විචාරණය, ඡන්ද බලය, මැතිවරණ හා මැතිවරණ කොමිෂන් සභාව. ඒ කියන්නේ මැතිවරණයක් ලැබීමට අදාළ විධිවිධානක් තියෙනවා. ඊළඟට ඒක ගැනත් අපි කතා කරන්නේ නැහැ, මේ වැඩි විස්තර ඕනේ නැහැ. ලියලාම තියාගන්න. කියවනකොට ඔයාලට තේරෙයි. අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකරණ සේවා කොමිෂන් සභාව.
ඊළඟට මහජන ආරක්ෂාව ජාතික පොලිස් කොමිසම ඒවට අදාළ ඔය පොලිසිය ජාතික ආරක්ෂාවට සම්බන්ධ විධි විධානක් තියෙනවා. අවසානයේ අපි කියමු ඇති ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අර්ථ නිරූපණය කිරීම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අර්ථ නිරූපණය කිරීම. මෙන්න මේ කියන කරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුළ රටක ප්‍රධානම නීතියෝ නීති සම්පාදනය කරන මූලාශ්‍රයෝක. එතකොට ඒක පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් ව්‍යවස්ථාවට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා 20 වෙනි ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා ගහපුවාම ඔයාට එනවා පුතේ. හරි? ඔයාට එනවා ලිස්ට් එක. ඔයාට කියවන්න ඒකේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. හරිනේ? එතකොට ඔයාට මම පොඩි කතාවක් මේක හැඳින්වීමක් කරන් යන්න අනිත් ඒවා ගැන. ව්‍යවස්ථාවක් කියන්නේ ඊළඟ කරුණු අපිට තියෙන නීති මූලාශ්‍රයේ තියෙන ව්‍යවස්ථාව කියන එක. ඒ කියන්නේ ව්‍යවස්ථාවක් කියන්නේ පුතේ පවරන ලද බලයක් කියන්නේ. පවරන ලද බලයක්. ඒක අපි හිතමු නීති සම්පාදකයන් විසින් නීති සම්පාදකයන් පාර්ලිමේන්තුව විසින් යම් තැනකට පවරන ලද බලය ව්‍යවස්ථාවක් විදිහට හඳුන්වනවා. ඕවා වැඩිපුර විස්තරයක් අපිට ඕනේ නැහැ. ඔය ඊළඟට කියවනේ අධිකරණයේ පූර්ව නිදර්ශන. ඒ කියන්නේ මීට කලින් එහෙම වරදකට දුන්නු නඩු තීන්දුවක්. මීට කලින් ඒ කියන වරදට දීලා තියෙන නඩු තීන්දුවකට අපි කියනවා අධිකරණ පූර්ව නිදර්ශනයක්. අපි හිතමුකෝ මෙහෙම හොරකමක් වෙලා තියෙනවා. ඒ වගේ හොරකමට ඊට කලින් දීලා තියෙනවා නඩු තීන්දුවක්. එහෙනම් ඒ වරදම දැන් වෙලා තියෙනවා නම් අරකට දුන්නු තීන්දුවම මේකට දෙන්නත් පුළුවන්. ඊළඟට සිරිත් විරිත් අපේ පුතේ මේ වැදගත් වෙන දෙයක් තමයි අපේ කාලයක් තිස්සේ පැවතගෙන ආපු පිළිපැදගෙන ආපු මෙන්න මේ සිරිත් නීති බවට පත් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ සිරිත දීර්ඝ කාලයක් තිස්සේ අපිත් එක්ක එන්න ඕනේ. හරි? ඔයාගේ අර ගත්ත කොලේ තියෙනවා නම් හරිද? ඒක සදාචාර සම්පන්න වෙන්න. ඔයා අපි සිවිල් නීති අපරාධ නීතිය කියන එක ලියපු කොලේ තියෙනවා නම් ඒක ගන්න පොඩ්ඩක් ළඟට. ඒකේ ලියා ගන්න මෙහෙම සිරිතක් නීතියක් බවට පත්වීමට අන්තර්ගත විය යුතු කරුණු. සිරිතක් අපි සිරිතක් කියන්නේ අපි හිස තෙල් ගෑම සිරිතක්. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිරිතක්. මෙන්න මේවා නීති බවට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් එහෙම සිරිතක් නීතියක් වෙන්න නම් මෙන්න මේ කියන කොන්දේසි ටික ඉතු වෙන්න ඕන. ලියා ගන්න ඔයාලා වෙනම කොලේ අරන් කාලයක් තිස්සේ පැවතගෙන ඉන්නේ මේ සිරිත්. එහෙනම් ඒවා මතක තියාගන්න සිරිත් කියන දේවල් සමාජගත වෙච්ච කරුණු. ඒවා සමාජයෙන් ඔප්පෙට ආපු කරුණු. ඒවා තමයි අපි මේ අරන් යන්නේ. එන්නේ කරුණු මෙන්න මේ කියන ලක්ෂණ වලින් සමන්විත වෙනවා නම් නීතියක් බවට පත් වෙනවා. ඔයාගේ අමතරව ලියන කොලේ ලියාගත්ත අපි සිරිතක් නීතියක් බවට පත් වීමට අන්තර්ගත යුතු කරුණු 1 සිරිත පැරණි විය යුතුයි. 1 සිරිත පැරණි විය යුතුයි. 2 සිරිත සාධාරණ විය යුතුයි. ඒ සිරිත පරණ වෙන්නත් ඕනේ සාධාරණ වෙන්නත් ඕනේ. ඊළඟට 3 ව්‍යවස්ථාපිත නීතියට පටහැනි නොවිය යුතුයි. රටේ තියෙන නීතියට පටහැනි වෙන්න බෑ. ඒ නීති සිරිත. හරි? පුරුද්දක් විදිහට අපි කරගෙන එන පෞරාණික දෙයක්, සාධාරණ දෙයක්, නීතියට පටහැනි නොවන දෙයක්. හරි? ඊළඟ කරුණ. සිරිත අඛණ්ඩව පිළිපැද තිබිය යුතුයි. ඒක වරින් වර හිත කඩ වෙනස් කර පිළිපැදලා නැත්තම් නීතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලීන තිස්සේ ඒක නීතියක් විදිහට ඇවිත් තියෙන්න ඕනේ. අවසානික ජනතාව සිරිත අයිතිවාසිකමක් ලෙස භාවිතා කොට තිබිය යුතුයි. අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා. ගිය පාර සමරුවද කොරෝනා. අපි නෙමෙයි කොරෝනා සමරුවා. නමුත් මේ ඊළඟට එනවා නත්තල. හරිද? එතකොට ඒක මොකද වෙන්නේ? කාලයක් තිස්සේ මිනිස්සු විසින් අරන් ආපු දේවල්. ඒවා නොකඩව අරන් ආපු දේවල්. ඒවා සමාජයට අහිත කර නැති දේවල්. හරි? එහෙනම් මෙන්න මේ වගේ සිරිත් නීති බවට පත් වෙන්න පුළුවන්. තව නීති මූලාශ්‍රයක් විදිහට අපේ තියෙනවා මොකද්ද? නීතිවේදීන්ගේ මත. එක එක නීතිවේදීන් විසින් ඉදිරිපත් කරලා තියෙන විවිධ මතයන්. ඒව පුතේ නීති බවට පත් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම වෙයක් වෙලා මෙහෙම වුණොත් එහෙම මෙන්න මෙහෙම කරන්න. ඒක නීතිවේදියෙක් විසින් ਵਿਚාරය කරලා තියෙනවා. අන්න ඒක අපේ නීතියක් විදිහට හඳුනා ගන්න පුළුවන් වෙනවා.
එහෙනම් පුතේ අපි නීතිය හැඳින්වීම කතා කරා පළවෙනි වීඩියෝ එකේදී. දැන් අපි කතා කරා නීති වර්ගීකරණය හා නීති මූලාශ්‍රය. ඔයාලට තේරෙනවා ඔයාලට දීලා තියෙන ටියුට් එකේ අපිට තව වීඩියෝ දෙකකින් අපේ මේ ටියුට් එක ඉවර වෙනවා. එතකොට අපි මේ කතා කරගෙන එන කොටස් ටිකේ පළවෙනි පාඩම අපි මේ මාසය තුල කවාවරණය කරගන්නවා. පුතා මතක තියාගන්න මීට වඩා චුට්ටක් බැරෑරුම් වෙනවා කිව්සුම් නීතිය. ඒක අදාළ ටියුට් එක ලබන මාසයේ මුල වෙද්දී අපි සම්පා හදලා තියන්නම්. ඔයාලා කවුරු හරි එනවා නම් ඒක දෙමාපියෙක් ඇවිත් මෙහින් ගන්න කියන්න. අපේ ලංකා පුරාවට මේක බලනවා. එයාලට අපිට ඒ ලබන මාසයේ මුල වෙන්න කලින් අපිව දැනුවත් කරන්න WhatsApp පණිවිඩයක් හෝ අපේ මේ YouTube channel එකේ මැසේජ් එකක් හෝ කුමන හෝ ආකාරයෙන් අපිව දැනුවත් කරන්න අපි පෝස්ට් කරනවා. හරි? ඊට අපිත් එක්ක සම්බන්ධ වෙන්න AAT විභාගයේ පවත්වන පළවෙනි විභාගයට ඔයාව සූදානම් කරනවා. ඒ විභාගයෙන් ඔයාලට ගමනක් යන්න. දැන් AAT එකේ බය වෙලා නීතිය මෙහෙම බයයි මේ එහෙම නෑ පුතේදී.